ආයුබෝවන් සුබ දවසක් ඔබට. අප ලේඛක වතගොඩ සමගින් සම්බන්ධ වී සිටින්නේ. අද අප හමුවේ ඉන්නවා අපූර්ව ලේඛකයෙක් නීල් කිරියල්ල කියන අපේ උරුමය සොයා යන අපේ ජනශ්‍රුතිය සොයා යන අපේ කම සොයා යන අපේ පොළවේ විද්‍යාව මත කරගන්නා ලේඛකයෙක්. ආයුබෝවන් ඔබතුමා. අපි දන්නවා රුසියන් සාහිත්‍ය ගැන. රුසියන් සාහිත්‍ය අපේ සාහිත්‍ය ලෝකයේ අපේ දේශීය සාහිත්‍යයට වඩා අපේ මනස පෝෂණය කරලා තිබෙනවා කියලා කිව්වොත් සමහර විට ඒක නොවෙන්නට ඉඩ තිබෙනවා එක්තරා කොටසක්. ඒකට හේතුව ඒ කොටස රුසියන් සාහිත්‍ය නිසා තමන්ගේ සාහිත්‍ය දැනුම පෝෂණය කරගත් නිසා. ඒකට හේතුවක් තියෙනවා. රුසියන් සාහිත්‍ය කියන්නේ තමන්ගේ පයට පෑගෙන වැලි කැටයට පවා තමන්ගේ ඇඟ විසදා හමා යන මද සුළඟට වඩා ආදරය කරන සාහිත්‍යකරුවන් බිහි කළ රටක්, බිහි කළ සාහිත්‍යයක් වීම නිසා. නමුත් අද අපට අපේ ලේඛකයන් අපේ උරුමය සොයාගෙන යනවාද කියන ගැටලුව අප හමුවේ තිබෙනවා. අපේ පයට පෑගෙන වැලි කැටයට අපි ආදරය කරනවද? අපේ අතීතය අපි සොයාගෙන යනවද? අතීතයේ ශ්‍රී විභූතිය ගැන අපේ අවධානයක් තියෙනවද කියන ගැටලුව අපි ඉදිරියේ මතුවලා තියෙනවා. ඉතින් මෙන්න මේ කරුණු සියල්ලටම උත්තරයක් බොහොම පරිවේශනාත්මක උත්තරයක් මෙන්න මේ කෘතිය රචනා කළමින් අපේ මේ නීල් කිරියල්ල කියන පරිවේශකයා ඔබ හමුවේ තබනවා. අපි මේ අපේ උරුමය ගැන කතා කරමින්ම මේ සංලාපය ආරම්භ කරමු. අපේ උරුමය ලිඛිත සාක්ෂියක් විදිහට ඔබතුමා මේ සටහන් කරන්නේ. නෑ. ඊට එහා ගිය කතාවක්. මම සාමාන්‍යයෙන් හැමදේම කියපු පරිදියට මම හොඳ බෞද්ධයෙක් ඒහි පස්සික ඒකින්ද මම හැම විතරම හිතනවා අපි තෝරලා බලලා තමයි යමක් තේරුම් ගන්න ඕනේ. සාක්ෂියක් අපිට තියෙනවා පුරාණ දේවල් ගොඩාක් ලැබිච්ච දේවල්. ඒව එහෙම්මම බණ දාලා ඒවා ගැන හොයන්නේ නැහැ. අපේ ජනකතා ජනශ්‍රුතිය මම ජනශ්‍රුතිය ඔස්සේ ගිහිල්ලා දැන් වෙලා තියෙන්නේ අපි හුරු වෙලා කියනවා මේ යුරෝපීයන්ගේ ක්‍රමයට අපේ ඉතිහාසය බැලීමට. යුරෝපීයන්ට එහෙම එකක් නැහැ. අපේ රටේ තමයි ඉතිහාසය තිබුණේ. ඉතිහාසයේ පටන් ගත්ත රටවල් ආසියාවේ මිසක් යුරෝපයේ තිබුණේ නැහැ. යුරෝපයේ තියෙන දැන් හැබැයි අප තරම් දියුණු ජාතියක් නෙමෙයි. දැන් විශ්වයටපත් වෙනවනේ අපේ රටට. ඔව් දැන් අපේ රටේ තියෙනවා ඉබ්බන්ගඩෝ සුසාන භූමියේ කුරුණෑගල තියෙනවා. ඒකේ මිනිස්සු අවුරුදු ලක්ෂ 5කට කලින් හිටියයි කියන්නේ. හැබැයි මේගොල්ලෝ කියනවා ඒක ඉතිහාසය නෙමෙයි. ඉතින් ඒක ඉතිහාසය නෙවෙයි මොකක්ද කියන එක මගේ ප්‍රශ්නේ. ඒක ඉතිහාසය නෙමෙයි ඉතිහාසය කියලා ගන්න සංස්කෘතියවල සංස්කෘතියට මිනිහට එකෙන් දෙන්නේ. ඉතින් ඒකට ආපු නැති මිනිහව ඒකට ගන්න බැරි කාගේ අදහස්. දැන් අපි බුද්ධ වර්ෂය කියනවා අපි ක්‍රිස්තු වර්ෂය කියනවා අපි මේ සක වර්ෂය කියනවා කවුද මේ පටන් ගත්තේ මේ ලෝකේ පටන් ගත්තේ සක වර්ෂයක් තිබුණාද? ලෝකේ පටන් ගත්තා වුණා බුද්ධ වර්ෂයක් තිබුණාද? ලෝකේ පටන් ගත්ත දවසේ ඉඳලා ක්‍රිස්තු වර්ෂයක් නැහැ. මේක මේ වර්ෂ ගණන මේවා අපි නිකන් ඔළුවේ හිතේ මවාගත්ත දේවල් විතරයි. මෙතන එහෙම වර්ෂයක් නෑ. අපි දැන් කියනවා අද ඉර පායනවා වෙලාව. පිටත් ඉර පායන වෙලාව. මේ ඔක්කොම අපි හදාගත්ත දේවල්. ඊට වැඩි දෙයක් බොහෝ දෙයක් මේවා තියෙනවා. ඒව ගැන හිතන්න තරම් මිනිසුන්ට දැන් වෙලාව. මිනිස්සු හොයන්නේ කන්න බොන්න ජීවත් වෙන්න විතරයි. එතනින් හරිය දෙයක් මිනිස්සු හොයන්නේ. ඒක හොයන්නේ මගේ උත්සාහය. මම මේ පොත කියන්නේ එක හේතුවක් උනේ මම පොඩි කාලේ දැක්ක උරුමයන් එකක්වත් මගේ පුතාට බලන්න බැරුණා. දැන් මගේ පුතාට මොඩු පුරෙක් ඉන්නවා. ඒ දරුවෙක් ඉන්නවා. ඒ දරුවන්ට කියන්නේ මේ පොත් මම සුබක් පොඩින්නේ මතු පරම්පරාවට මේ පොත් දැන්නම් වටිනාකමක් නැති වෙන්න පුළුවන්. හැබැයි තව අවුරුදු 50කින් 100කින් මාත් එක්ක මේ පොත් කියවපු එක මහත්තයෙක් කිව්වා නීල් කිරියල්ල කියන පුද්ගලයා දැන්නම් වටින්නේ නැහැ මිනිස්සුන්ට. හැබැයි නීල් කිරියල්ල කියන පුද්ගලයා අවුරුදු 150කින් 200කින් පුදුම වටිනාකමක් ඇති මිනිහෙක් වෙයි. ඒ කියන්නේ මම විශේෂයෙන් ඔය පින්තූර දැන්නේ දවරවල තේරුම් ගන්න. අපේ ඉතිහාසයේ දැන් අපි කියමු මම ගොඩක් දේවල් පොතේ ඇති මම ලියන කවුරු හිතමන තිබෙන්නේ. මම ආරාම ඉතිහාසයේ කියුවා අපේ ලංකාවේ ඉතිහාසය හොයාගන්න. මම උගත් දේවල් කියවලා මේ දැනුම ලබා ගන්න නැතුව නිකන් මට දැනුමක් පහළ වුණේ නැහැ. මම හිතන්නේ නැහැ කිසිම කෙනෙක් මෙච්චර මහන්සි වුණා කියලා පොත් ලියන්නේ. මම මේ දැනුම ලියගෙන මම පොත් ලියුවේ කිසිම මේ නෝට් එකක් ලියගෙන නෙමෙයි ඔළුවේ එකම කරන් ඒව තමයි ලියුවේ. ඒක මගේ ආසාවෙන් මතක තියෙනවා. හැබැයි දැන් ඉදිරියට මම මේවා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.
ඒක නම් එච්චර සුබදායක ආරංචියක් නෙවෙයි. අපි ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා මෙවැනි විශාල ග්‍රන්ථ ප්‍රමාණයක් අපේ දරුවන් වෙනුවෙන් අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් ඉතිරි කරයි කියලා. දැන් ඒක දරුවන් වෙනුවෙන් මම කරන්න පුළුවන් හරිය මම කරලා තියෙනවා. ඉතින් ඔය හරිය තව මම එකක් දෙකක් කරයි සමහරට ඒ වුණාට දැන් මම මගේ යහපත දක්වයි අම්මගේ වැඩ පිළිවෙල ගෙදලා ඉන්න මම දැන් මම කියවන මම කලින් බෞද්ධයෙක් කියලා මම භාවනාවට සම්බන්ධ වෙලා ඒ වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ වෙයින්ද මේවට එමුනොත් මට ඒ වැඩ කටයුතු කරන්න වෙලාවක් නැතුණා. ඉතින් මගේ වයසත් එක්ක දැන් අමාරුයි. මේවත් හැබැයි භාවනාවක් වගේ වැඩ. ඔව්. භාවනාවක් තමයි. මේ භාවනාවෙන් මට නිවන අවබෝධ කරගන්න. මේ කෘතිය නම් කරන්නේ මේ අපේ උරුමයයි කියලා. ඒකත් හේතුවක් ඇති. ඔව් කියනවා. මේක ඇත්ත වශයෙන්ම මේ පොත වෙනත් භාෂාවලට පරිවර්තනය කළ යුතුමයි. ඒකට හේතුව දැන් මේක දැන් අපි පොඩි කාලේ ඉඳලා මේ රටේ දේශපාලනඥයෝ හැම කෙනෙක්ම කියනවා අපි එක්ක හුවෙමු. අපි එකට නැගිටිමු. මේ අපේ දරුවෝ උතුරේ ඉන්නේ අපේ සහෝදරයෝ, දකුණේ ඉන්නේ අපේ සහෝදරයෝ, මැද රටේ ඉන්නේ අපේ ඉතින් මේ සහෝදරයෝ කියලා අපි පටන් ගන්නවා බෞද්ධ මහාවිද්‍යාලය, සිංහල මහාවිද්‍යාලය, දෙමළ මහාවිද්‍යාලය, මුස්ලිම් මහාවිද්‍යාලය කියලා මේගොල්ලෝ වෙන් කරලා කියලා මේගොල්ලෝ සම්පූර්ණ බෙදලා ලොකු වුණාම කියලා එක්ක හුවෙන්නේ. මේක පුදුම දෙයක් නේ. ඉතින් මේ පොත ලියුවොත් මේ පොත දෙමළ භාෂාවටයි අනිත් අවශ්‍ය භාෂාවට පරිවර්තනය කළොත් මේගොල්ලන්ට පුළුවන් පොඩි කාලේ ඉඳන් දැන් දෙමළ ළමයෙක් මේ පොතේ දළදා මාලිගාව කිව්ව ගැන කිව්වම මේ අපේ දළදා මාලිගාව. කෝරේසරම් පල්ලිය ගැන කිව්වොත් එහෙම මේ අපේ කෝරේසරම් පල්ලිය කෝවිද. එතකොට කෙටිමලේ මුස්ලිම් දේවස්ථානයේ මේ අපේ කෙටි. එතකොට මේක දෙමළ සිංහල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක මගේ වෙනවනේ. මේක මගේ වෙන්නේ නැති වෙන තැන වෙලා තියෙන්නේ. හදවතින් නැති වෙන්නේ. හදවතින් පොඩි කාලේ හදන්න පුළුවන්. ඒක ලොකු වෙලා කවදාවත් ඒක බලන්න දෙන්න. මේ සිංහල මහාවිද්‍යාලය, දෙමළ මහාවිද්‍යාලය, මුස්ලිම් මහාවිද්‍යාලය බෙදාගෙන නෙන්නේ. ඇයි මේ ළමයි දෙක ඉස්කෝලේ ඉගෙන ගන්න බැහැ. දැන් මම ගියේ කොළඹ ශාන්තදේව විද්‍යාලය. අපේ පන්තියේ හිටිය දෙමළ ළමයි, මාර්කල ළමයි, පිටරට ජාතික ළමයි ගොඩක් හිටියා. ඒකට අපිට කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ජාතිවාදීන් කවදා රටක් ගොඩනගන්න බෑ. රට ගොඩනගන්න නම් අපේ එක්සේසත් වීදී එතකොට ඉඳන් බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ රටට ආපු මිනිස්සු දෙමළ මිනිස්සු මෙහෙ නැවතුණා. ඒ මිනිස්සු තමයි කොවිලාල කියලා හැදුන්නේ. කොවිලාල පස්සේ ගොවිකම වුණා. ඒ මිනිස්සු ගෙවල් වල ඉතියම ඛණ්ඩ බොණ්ඩ දීලා සලකලා තියාගෙන එහෙම හැදුනා. එතකොට තව එකක් තමයි දැන් අපි කතා කරනවා මහා ලොකෝට ඉන්දියානු ආක්‍රමණ. ඉන්දියානු ආක්‍රමණය කළා ඉවරයි මේ රටේ. දේවනම් පිටරජු රැඳාද මිලිඳු මහ රජු මහරහතන් වහන්සේට වැඩිවම අපි ඔක්කොම ඉහම වෙනස් කරනවා. ඒකෙන් දැන් බෞද්ධලයි. දැන් අපි කාටවත් මේ පැත්තේ දෙන්නේ නැහැ. අපි දැන් රාජීව් ගාන්ධි ගැන කතා කරනවා, අර ගාන්ධි ගැන මේ ඉන්දියන් ගානකට බෙන්නන්න බෑ කියන ඔක්කොම හරි. ඒකට බුද්ධහම බලන්න ගන්න. ඉතින් ඒ ආක්‍රමණය මදි. ඉතින් ඒ ආක්‍රමණයෙන් උනේ මොකද? මේ රටේ අපි ස්වදේශික අපි. මේ රටේ හිටපු ස්වදේශික දෙලවන්තියෝ යක්ෂ රාක්ෂ නාග දේව කියන කොට්ටාස ඉන්දියාවෙන් බැරි කොට්ටාස ඔක්කොම එකට එක්කහුව වෙලා සිංහල කියලා එකක් හැදුවා. ඒක උනේ 16 එක වුණා මිසක් ජාති වෙනුනේ නැහැ. දැන් කරන්නේ මොකද්ද? දැන් අපි මහා ලොකුට කතා කරනවා එකව කරන්න කියලා. ඒකට කරන්නේ වෙන් කරන එකනේ. පොඩි කාලේ ඉඳලාම සිංහල මුස්ලිම් විද්‍යාලය, මුස්ලිම් විද්‍යාලය, දෙමළම ඇයිනේ මොනවද මේව කරන්නේ? මේ භාෂාව තුන එක පන්ති ඉගෙන ගන්න බැහැ. මේ රටේ ඉගෙන ගන්න යුතු භාෂාව තිබුණේ සිංහල දෙමළ. ඒකට අපි ඉගෙන ගත්තේ සිංහල ඉංග්‍රීසි. දැන් අපිට තාමත් දෙමළ නැහැ. අපි ඉගෙන ගන්න සිංහල ඉංග්‍රීසි ඉගෙන ගන්න අපි මහා ජාත්‍යන්තරයට ගියා. ජාත්‍යන්තරයට ගිහලා මොකක්ද අපි කියන්නේ? අපි මේ රටම සත්‍යනේ එහෙම නෑ. මේ රටේ ඉගෙන ගන්න යුතු භාෂා දෙකම තමයි සිංහලයි දෙමළයි මේ රටේ ගොඩනගා ගන්න පුළුවන්. අපි ජාත්‍යන්තරයට හරියට ගියාද කියලා හිතනවා. 56 අපේ රාජ්‍ය භාෂාව සිංහල භාෂාව බවට පත් වීමත් සමගම මේ ගැටලුව ඇතිවීමට මුල් පිරීමක් සිදු වුණාද කියලාත් වෙලාවකට හිතෙනවා. ඒක තමයි මුල මම හිතන්නේ. හැබැයි ඊට කලින් ටික තිබුණා. ඒ වුණාට ඒක තමයි මුල පිරීම වුණේ. මොකද 1952 මේක දේශපාලනේ මම කතා කරන්නේ නැහැ. ඒකට මට කියන්න නොකියන දෙහින්දා. ගාන්ධිසේනානායක මහත්තයා දියසරණක මහත්තයා වර ගාන්ධිසේනානායක ප්‍රයිම් මිනිස්ටර් වෙච්ච වෙලාවේ එයා පාර්ලිමේන්තුව විසුරුවා. විසුරුවලා යාපනයේ සීට් 20ම කන්ටෙස්ට් කරලා UNP ටිකට් එකේ. එදා චේරමනාගේ පෙරදුන එස් නඩේසන්ට සංඝ 10,000 කින් යාපනයේ. උන් සීට් 20ම UNP එකෙන් දෙන්න. හැබැයි
56 අපි සිංහල මොකද දෙමළ මිනිස්සුන්ට පොන්නම්බලම් සිංහල ඩැමිල් ඔල්ලි කිව්වොත් ඒක ප්‍රශ්නයක් කියලා තිබුණේ නැහැ. අපි සිංහල ඔල්ලි කිව්වම උන්දලකට හරි මහජාතිය අපිට දැන් ගහන්න ලෑස්ති වෙන්නේ. ඒ පාරවල එකම ඒකේ ප්‍රතිඵල තමයි මේ අපි තාම ගෙනියන්නේ. ඇයි ඔය කතා කරන්නේ? මේ ජාතිවාදී නෙමෙයි භාෂාව කියන්නේ ජාතියක්. ඉතින් ඒක ඒ මිනිස්සුන්ගේ අයිතිවාසිකම කතා කරන්න ඉඩ දෙන්න ඕනේ. ඒක සංස්කෘතියක් අනිත් එක අපිට කොයි ලාභයක් බෑ මේ රටේ ඉන්න අනිත් ජාතීන් අයින් කරලා රටක් ගොඩනගන්න. මේ ඔක්කොම ජාතීන් එකම ලැබේ ගොඩනගන්න මේ ඇයි මේක කරන්නේ? මේක මට මේ තියෙන වේදනාව කියන්න තමයි මම මේ පොත් ලිව්වේ. ඒ කියන්නේ මේවා මම පැහැදිලි කරලා තියෙන්නේ උරුමය කියන්නේ අපේ උරුමය. කවුද මේ අපි? මේ පොත ඇතුලේ තියෙන විශේෂත්වය තමයි මේ එතුමා මතු කරන්නේ. එතුමා හොයාගෙන යන්නේ පන්සල් විතරක් නෙවෙයි. කෝවිල් ඒ වගේම පල්ලිත් හොයාගෙන යනවා. මේ ඉතිහාසයේ නිවැරදිව කියවාගෙන නැති බව පවසනවා. ඉතිහාසය ආගම්වාදීව, ජාතිවාදීව කියවාගත් බව මේ කෘතියේ සඳහන් වෙනවා. එහෙම තමයි වෙලා තියෙන්නේ. මොකද අපිට බුද්ධ ධර්ම ලැබුණාට පස්සේ දැන් අපි දුදුගැමුණු රජුරෝ ගැන කතා කරනවා. දුදුගැමුණු රජුරෝ වීරයෙක්. ඇත්ත වශයෙන්ම ජාතිය. ඉතින් එයා කියන්නේ දුදුගැමුණු රජුරෝ කියන්නේ මම ජාතිය කොට රැගෙනව නෙමෙයි කියලා බුදුහාමුදුරුවෝ දුදුගැමුණු රජුරෝ කියන්නේ මම ආගම එක එක්සර්සයිස් කරුවා කියන එක. ජාතිය එක්සර්සයිස් කරුවා කියලා නෙමෙයි කියන්නේ. ඉතින් එතනදී අපිට තියෙන්නේ දුදුගැමුණු රජුරෝ හදපු කොච්චර දේවල් කියනවා. එතකොට අපි රජතොල්ල වසබ වගේ වැව් 17ක් 20ක් හදපු රජගොල්ලන්ට මහා වංශය පිටු 3යි දීලා තියෙනවා. රුවන්වැලිසෑය මිනිසකටිය ලෝවම් මහපාය හදපු දුදුගැමුණු රජුරන්ට පිටු 1000ක් දීලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් වලදී මේවා බොහෝම විදිහට මේ කොංගලා කියනවා. මං කියන්නේ ඒක නෙමෙයි. මේක සත්‍ය කතාවක්. මිනිසුන්ට කියන්න ඕනේ. මේක ඇත්ත නැත්තක් කියන එකක් කියනවා. අපි මොකද කරන්නේ? අපේ බලය කතා. අපේ පැවැත්ම සඳහා අපි පොරුවක් කියලා බලයට එනවා. ඒකයි කරන්නේ. මේ කිසිම දේශපාලනයේ කවදාවත් මේ වගේ දෙයක් කරන්නේ නැහැ. මොකද කරන්නේ ඌමනාවන්නේ බලය නැති වෙන්නේ. අපි මේ සොයා යන්න සිටින්නේ අපේ උරුමය. අපේ උරුමයේ අපිට අසු නොවුණු තැන තමයි එතුමා මේ මහා විශාල පර්යේෂණ කෘතියක් මගින් තරමකින් තොරව මේ උරුම භූමි දිගින් දිගටම නොපෙනී අතුරුදහන් වී යනු ඇත. එසේම ස්වාභාවික වැසි වනාන්තරයෙන් නොව උරුම භූමියක් විනාශ වී ගියොත් ගියාමය. පූජනීයත්වයෙන් හා දිවිහිමියෙන් වසර දසදහස් ගණනක් තිස්සේ අප පනසේ රැකගෙන අපේ ඒ උරුමය සදාටම නැති වී යනු ඇත. මේ අපේ උරුමයයි කියන කෘතියේ පෙරවදනේ එතුමා සටහන් කරන සටහනෙන් කොටසක්. මම මේ සටහන උපුටා ගන්නට සිටුවේ අපි නැවත වාරයක් අසා බලමු මේ ජනශ්‍රුති සහ පර්යේෂණ එතුමා සොයාගෙන යනවා. අපේ උරුමය සොයාගෙන යනවා. අපේ විශ්වවිද්‍යාලවල අපි දන්නවා ආචාර්යවරුන්ට මහාචාර්යවරුන්ට වසරකට වරක් යම්කිසි පර්යේෂණයක් කිරීම සඳහා රජයෙන් මුදල් ප්‍රතිපාදන වෙනවා. ඔවුන්ට ඒ සඳහා නිවාඩු කාලයක් ලැබෙනවා. නමුත් ඔබ දන්නවද වර්තමානයේ බොහෝ විට පර්යේෂණ කරන්නේ නැති බව. අන්න ඒ නිසා අපි මේ පර්යේෂණ නොකිරීමේ ප්‍රතිඵල අද විඳින්න පවතින විශ්වවිද්‍යාල පද්ධතිය හරහා පවා මේ පර්යේෂණය බොහොම තීව්‍ර පර්යේෂණයක් අද වර්තමාන පරම්පරාව පර්යේෂණ වලින් ඈත් වෙලාද කියලා හිතන නිසාම මම මේ ප්‍රශ්නේ එතුමාගෙන් අහන්නට සිටුවා මේ උරුමය සොයා ගැනීමේ පර්යේෂණ අද පෙනෙන්නට නැහැ නේද? ඇත්තටම නෑ පෙනෙන්නේ. කිසිම කෙනෙක් මේක ගැන උනන්දුවක් නෑ. රජයක් කිසි උනන්දුවක් නෑ. රජය කියනවා දෙනවා කියලා. යුනිවර්සිටිස් වල දෙන ඒවා කෙරෙනවද කියලා මට හිතන්න බෑ. මොකද ඔය පොතේ ඇති මම හොයාගත්ත යම් දේවල් ඒවා ගැන ගිහිල්ලා මම මේ රජයේ වගකීතු නිලධාරීන්ගෙන් ඇහුවම ඒවා තියෙනවද කියලා මගෙන් ඇහුවා. ඒ කියන්නේ මට හරි ලැජ්ජ හිතුණා. පොතේ අදාළ ඒ අමාත්‍යාංශවල. ඉතින් දැන් ඕකේ තියෙනවා ඩයිනෝසරස් පේන්ටින්ග්ස්. අපිට මේ කෘතියේ තියෙනවා බොහොම වැදගත් ගුණ සටහන්. අපිට ඒවා කිහිපයක් ඔබට පෙන්වන්නට පුළුවන් වේවි. ඔබතුමා කතා කරන අතරේ අපි ඒවා පෙන්වමු. Dinosaurs paintings. මම ඉදිරියේදී පෙන්වනවා ඔබතුමා කතා කරන අතරේ අපි කුරුලංගල කියලා ලෙනක් තියෙනවා. ඒක ඊට කලිනුත් මේක අපි මේ ජීවි දර්ශන වලින් පෙන්නුවා. ඒ වුණාට ඒක හොයාගෙන තියෙන්නේ ඇත්ත වශයෙන්ම නිදන් සොයාගිය පුද්ගලයෝ වගේ. ඒකේ තියෙනවා ඩයිනෝසරස්ලා විසින් අඳින ලද මිනිසුන් අඳින ඩයිනෝසර් පේන්ටිංග්ස්.
ඒ පේන්ටින්ග්ස් එකක්වත් ගැන කිසිම શબ્දයක් කළා නැහැ. මම බැරිකටද ගිහිල්ලා යුනෙස්කෝ එකේ සෙක්‍රටරි ජෙනරල් එක්ක මේ ගැන කිව්වා. කිව්වම එතුමියත් ඒක ගැන කතා කරුවා. ඒත් කිසිම දෙයක් වෙලා නැහැ. එතන බොහෝම අමාරු ගමනක් ඒකට යන්න. ඒකට යෑම ඉතාම දුෂ්කරයි. මොකද කොහොමත් මට දැන් යන්න බෑ. දැන් අවුරුදු දෙකකට වගේ ඉස්සරහට ගිහිල්ලා නැගෙන්න පුළුවන් තිබුණා කම තිබුණා. ඒක අඩි අංශක 65ක 70ක විතර ස්ලෝප් එකක් තියෙන ගලක් නගින්න ඕනේ එතනට යන්න. ඒකේ තනිකර පේන්ටිං දෙවි එළියේ තියෙන්නේ. ඒවා හුලකට මේවා වෙනවා. අවුරුද්ද බෑනේ දෙවෙනවා. ඕකට ඔය පොතේ ඇති ඒක පින්තූර. මම මේකේ තියෙනවා දැන් ඔබ විශ්වාස කරන්න බැහැ. ඇම්බැක්කේ දේවාලේ තියෙනවා ගුරුලා කියලා ඇඳලා. ඒක තියෙනවා එතන. එතකොට ඒ වගේ මට තව තියෙනවා ඔය කියන්නේ මේ දෙක. අදිනලත් චිත්‍රයක්. අපිට පුළුවන් උතුමාගේ විග්‍රහය කරගෙන යන්න කියලා. එතකොට ඔය කියන ඇඳුම් පිටේ. දැන් මේවා ගැන දැන් පන්සේ අවුරුදු 40000ක එකක් තිබිලා ඇඳලා පන්සේ ඒසු කෝටි ගාණක් හම්බ කරනවා. අපේ රටේ මිනිස්සුන්ට ගිහිල්ලා කියනවත් මේව හොයාගෙන ඒව ගැන කරන්නේ නැහැ. අනිත් එක තමයි මම දකින්න එකම දෙයක් තමයි අපේ රටේ කිසිම දෙයක් අගය කරන්නේ නැති මිනිස්සු කොටසක් ඉන්නවා අපේ යම් යම් තැන්වල. ඒව ගැන ඇහුවම අහනවා. දැන් අහුවොත් කියන්නේ මහත්තයා මම යන්නේ ගේගොල්ලන්ට වැඩක් නැහැ. මම ගතබාන් කායවසාවිය නම් කියලා නෑ. මම මේ දැන් කියලා දෙක මගේ දල්ලේ නේද කරන්නේ. ඒක මොකද જાතියක් තියෙන ආදරෙද. එතකොට ඩයිනෝසරස්ලා හිටියයි කියලා කියන්නේ මිලියන 5කට ඉස්සෙල්ලා අවුරුදු මිලියන 5කට ඉස්සෙල්ලා. මම ඔය පරිච්ඡේදයේ ලියන්න මම පස්සේ ඩයිනෝසරස්ලා ගැන හෙව්වා. අවුරුදු මිලියන 5කට ඉස්සෙල්ලා ඩයිනෝසරස්ලා ඉඳලා පොතේ පින්තූර තියෙනවා. එතකොට ඒ පින්තූර අරගත්තට පස්සේ මට හිතෙනවා අපිට හම්බෙලා තියෙනවා ඉබ්බන් කුඩුව පැත්තේ ඩයිනෝසරස් ෆොසයිල්ස් එක ඒගොල්ලෝ අනුභවයට ගන්න ආහාර කොටස්. ඒවා අරගෙන ඒවා තිබුණා ඩයිනෝසර් මේ රටේ ඉඳලා තියෙනවා. එතකොට මේ ඇනිමල් මිනිස්සු ඩයිනෝසර් දැකලා යන්නේ. දකින්න නැතුව ඔයගේ හැඩ්රෝසර් ඩයිනෝසර් ස්ටැගරෝසර් ඩයිනෝසර් එහෙම අදින්න බෑ. කල්පනේ එන්න හරි කුමක් දෙයක් කියන්නේ. ඉතින් ඒක මේක කොච්චර පරණද? ඒතර අපේ රටේ සංස්කෘතිය කොච්චර පරණද? මම මේවට යමුනේ මම තමයි රාවණ රජුගේ භවයකට ගියේ මට අවුරුදු 16 කාලේ ඉඳලා. මෙහි ගැනත් අපූර්ව සටහනක් තිබෙනවා. සටහනකුත් තිබෙනවා. දඩුමොනරේ ගැන වෙනම සටහනක් තිබෙනවා. ඔව් අපිට ඒ ගැන කතා කරන්න පුළුවන් මේ එල්ලෝරාල් එළෙහි ඇති රාවණ කැටයම් ගැන විග්‍රහයක් කියන මේ චිත්‍රය මේ පුළුවන් ඔබට බලන්නට. අපි රාවණා ගැන කතා කරද්දී බොහෝ මිත්‍යා විශ්වාසවල හදාගත්ත දේවල් විවිධ දේවල් අපි මේ පරිකල්පන සහ මනෝ කතාවලයි අපි සිරවී සිටින්නේ. නමුත් මේ ඓතිහාසික තත්ත්වය ගැන අපි හිතුවොත් ඔබතුමාට පුළුවන් මේ අපිට ඒ ගැන විස්තර කියන්න පුළුවන්. අතවසෙම කියමුද රාවණා රජු කියන්නේ මේ රටේ ජීවත් වෙච්ච රජ කෙනෙක්. දැන් ඕක මගේ මතයක් තියෙනවා සීගිරිය රාවණාගේ මේ විශ්වවස්ගේ කුවේරගේ වෙන කියලා. ඒක විශ්වවස් හැදපු වෙන කුවේරක. ඉතින් මේ ඉන්නේ දැන් ඔක්කොම මල්ලා මේක කල්ලෙදලා කියනවා හැමදාම මේකේ තියෙනවා කියන සිංහ පාදයක්. සිංහයාගේ ඇඟිලි 4යි ඒ වෙදී ඉන්න සිංහයාට. ඒතර ගුරුළු රැලක් තමයි මෙතන තියෙන්නේ ගුරුළු පාදයක්. ඒතර පොර කඩුවක් තියෙනවා මේ ඒ දුන්දුරේ. එතකොට එතනින් එහාට ගියාම දැන් මම මේ ළඟදී ඔය පොතේම ඇති මම ඔසරිය ගැන පොඩි පරිශ්‍රණයක් කළා. ඔසරිය ගැන පරිශ්‍රණයක් කළා මේ රටේ මිනිස්සු උඩුකය වලේ වහන්න පටන් ගන්න කියන්නේ අපේ කාන්තාවන් 15 සත වර්ෂයේ ඉඳලා. මට එබලම මතක් වුණා සීගිරිය තියෙනවනේ උඩුකය වහපුවා කියලා. අර කුමාරිකාවනේ කොළ හීන කාන්තාව උඩුකය වහලා හිටියේ. එතකොට අපි 70 ඒ කාලේ ඇඳලා තියෙනවා. ඉතින් මම මේක පුරාණ විද්‍යාවේ ලොකු මහත්තයෙක් කතා කරනකොට නෑ නෑ වෙන්නේ මම කිව්වා ඒක තමයි මමත් කියන්නේ. මේක මේ කාලේට අයිති නෑ. කාශ්‍යප රජුගේ මේකේ හොඳ පුරි නිවැසියෙක් විතරයි. බද්ධකරන් අවුරුදු 20ක් හිටියා. බොහොම වෙනස් මතවාදයක් මේ ඉතිහාසයේ වෙනසකුයි සිදු කරන්නේ. ඔව් බද්ධ මොකද මම විතරක් නෙමෙයි මහාචාර්ය මංගලේ රංගසිංහ කැලණි විශ්වවිද්‍යාලේ එයා කියනවා
කාශ්‍යප රජුගේ මුළු සේනාවම මුළු රටේ ඉන්න ජනතාව අරන් අවුරුදු 20ක් මේකේ රජ කරන්න බෑ කියලා. 20න් මේක කරන්න බෑ. ඉතින් ඒක තමයි ඇත්ත කතාන්දරේ. දැන් අපේ රටේ හැමතැනම තියෙන්නේ ඕනම එකට උතුරු දකුණු නැගෙනහිර බස්නාහිර දොරටුව අරගෙන මේක පහක් තියෙනවා. ඒ පහ මේක සිංහ කටක් නෙවෙයි මෙතන ගුරුළු කටක් තිබුණේ. ඒකෝට මේ සීගිරිය විස්තරයේ තියෙන පැරණිම පොත තමයි රාමායන. රාමායනේ සීගිරියේ විස්තරේ හනුමාන් කියනවා. අපි දැන් කියනවා හනුමාන් ආවේ නැහැ. ඒව ආවද නැද්ද කියලා කවුරුත් කාගේවත් මිත්‍යා මතවලට රැවටෙන්නේ නැතුව මොකද අපේ රටේ රජකල්ලෝ අයින් කරපු රජකල්ලෝ හිටියා. රාවණ උනා කොරවගේ කුරේර විශ්වාස අයින් කරපු රටවල. මොකද අපි ඉතිහාසයේ දිරුවේ 1900 මහා වංශයේ කලින් මහා වංශයේ ලියන්නේ ඉස්සෙල්ලා මේ රටේ ඉතිහාසය තිබුණානේ. අවුරුදු ලක්ෂ 5ක මානවයා හිටියන මේ රටේ මහා ඉතිහාසයක් තිබුණේ නැහැ. බලංගොඩ මානවයා මෙහි අවුරුදු 34000 ඉඳලා හිටියන මෙහි ඉතිහාසයක් තිබුණේ. ඇයි මේ මිනිස්සු මෙහෙම කරන්නේ? අපි සුද්ධාන්ත කට්ටැදලා සුද්ධාන්ත ඕන විදියට උන්ගේ මානසික මට්ටමේ මේ රට පාලනය කරපු නිසා අපේ කොඩ්ඩින්ටන්ගේ ඉතිහාසය තමයි ලියුවේ. ඊට පස්සේ මාරි මියුසියස් හිගින්ස් එයා ලියුවා ස්ටෝරි ෆොර් ටේල්ස් ටේල්ස් ෆොර් චිල්ඩ්‍රන් කියන පොත. ඒකේ රාවණාව නිකන් කතන්දරයක් කියනවා. ඊට පස්සේ පන්විදාන මහත්තයා කොඩ්ඩින්ටන්ගෙන් ගත්ත පන්විදාන මහත්තයා කිව්වා රාවණා කියන හුරගන් මුකෙක්වත් හිටියේ නැහැ කියලා. දැන් කොයි කවුරු ටික මම බොහොම ස්තුතිවන්ත වෙනවා මහාචාර්ය රාජ් සෝමදේව එතුමා දැන් පරිශ්‍රණ කරගෙන යනවා. දැන් 2500 ඉතිහාසය එයාට ගිහිල්ලා. ඉතින් එතුමා කියනවා මේක ටිකක් තියෙන මම දැම්මම කියන්නේ නැහැ ඉතිහාසඥයෙක් කෙනෙක්. හැබැයි මෙහෙමයි. වෙන්න පුළුවන් මේක. වෙන්න බැරි දෙයක් නෙමෙයි. අවුරුදු 9000 ගානකට රාමනන් මේ වැඩි එක. එතකොට මේක වෙන ඉතිහාසයක් වෙන්න ඕනේ. දැන් මේ අපි මතු කරමින් සිටින්නේ මහාචාර්ය රාජ් සෝමදේවයන් පහුගිය දවස්වල බලංගොඩ මානවයාගේ ඉතිහාසය සොයා ගියා. අපි කියනවා අපිට මොහෙන්ජදාරෝ හරප්පා වගේ සංස්කෘතියන් ගැන කතා කරනවා. ඊට කලින් අපේ සංස්කෘතියක් තිබුණාය කියන එක තමයි මේ තීල් කිරියල්ල කියන මේ විද්වතා මතු කරන්නේ. එතකොට දැන් අපි කතා කරනවා දැන් හුඟක් වෙලාවට දැන් හුඟක් වෙලාවට අපේ රටේ මිනිස්සු පිළිගන්නේ බටහිර රටක මොනවද කෙනෙක් කියපු දෙයක් නේ. ඉතින් ප්ලේටෝගේ ටයිමස් ඇන්ඩ් ක්‍රිටියාස් කියන පොතේ තියෙනවා රාවණ ඉන්දියාවට ඇටැක් කරුවේ ලංකාවේ කියලා. ඉතින් මේක මොකද්ද මේ කතන්දරේ? ඉතින් මම නෙමෙයි කියන්නේ. එතකොට එයා ඒකෙම කියනවා රාවණ රාජධානියේ රාවණ මරිච්චම ගිලාපැත්ත කියලා. ඒක රාමායනේ කියන කොහොමද රාමායනේ කතාව එතනට ගියේ? දැන් මේවා මහ පුදුම ඉතිහාසවලනේ. එතකොට මම තව මේ පරිශ්‍රණයේ ඊට එහා ගිහිල්ලා මම හිතලා ගිහිල්ලා විතර කරලා ලියුවා පොතක් This is Atlantis. මේ තමයි ඇට්ලැන්ටිස් දූපත. මේක හොයාගෙන තියෙනවා වර්ග කිලෝමීටර් 475000ක ඉඩමක් අපේ ගිනිකොන දිශාවේ තියෙනවා කියලා 2009 ඩේනිෂ් සයන්ටිස්ට්ලා වගේ. ඒ වුණාට මේ ඇට්ලැන්ටිස් මේ ගන්න මොනවත් නැහැ. ඔහෙ ඉන්නවා. ඒක අපත්තුනොත් එහෙම අපි මේ ආසියා මහද්වීපයේ මේ පොඩි දූපතක් වෙන්නේ නැහැ. අපි ලොකු දූපතක් වෙනවා මේක. ඉතින් ඒකන කරගන්න ඕනේ. ඒක කරන්නේ කවුද? මේ අපේ ඉතිහාසයේ වැළලෙන්න ඇරලා බලාගෙන ඉන්නවා. මේ ඉතිහාසයේ අයිති සිංහල දැන් අපි කියමු සමහර කියන අපි හෙළවන්ති කියමු. ඔව් හරි අපි හෙළෙමු. එතකොට අපි සමහරක් කියනවා නෑ ද්‍රවිඩයන්ට බෙද. මේ රට මේක ලාංකිකයන් කියලා. මේ ශ්‍රී ලාංකික උනේ 1972 පස්සේනේ ඊට ශ්‍රී ලාංකිකයක් කියන්නේ මේක ලාංකිකනේ. ඉතින් ඒක හින්දා මේ සිලෝන්. එතකොට මම කියන්නේ මේක ඇයි මේ තමුන්ගේ දේශපාලන වාසි තකා ගන්න මිනිස්සු මේක කරන්නේ. මේ ජාතියට ආදරේ කියන මිනිස්සුන් මේව වෙනස් කරන්නේ. ඔබතුමා කියන්නේ මේ ඉතිහාසයේ නිර්මාණය වන්නේ එක පාලකයන්ගේ අවශ්‍යතාව සහ සාහිත්‍යකරුවන්ගේ වර්ණනාවල අවශ්‍යතාව. එහෙමමයි වෙන්නේ. ඒකට මම බලන්න කරුණාවෙන් මේ දැන් අපි ඉතිහාසය ගැන ගන්නවා ඉතිහාසයෙන් සිලෝන් කියනවා. තවත් තැනක කියනවා සේලාන් කියනවා. තවත් තැනක කැප්ටෝබෙන් කියනවා. මේ ඔක්කොම ලංකාවේ මේක ඉස්සෙල්ලා හැඳින්වුවේ ධර්මද්වීපය කියලා කියන්නේ බුදුහාමුදුරුවන් මෙහාට වැඩියට පස්සේ. ඒ මිහිඳු මහ රහතන්. එතකොට ඊට ඉස්සෙල්ලා මේ ඉතිහාසය තිබුණේ නැද්ද? බුද්ධ ධර්ම තිබුණේ නැද්ද?
itu nestorian kurusia hambung නැත අනුරාධපුරේද කියලා. ඉතින් කොච්චර හරි දේශවාන් දරුවන් සාන්ත පෝල් වගේ එනකොට සීසර් ළඟට අපේ තානාපතිවරුන් සීසර් එක වයින් තිබිලා. ඉතින් මේ මිනිස්සු දන්නේ දැන් එක කෙනෙක්වත් කියලා දෙනවා දැන් කවදාවත් ඇලෙක්සැන්ඩර් දුවේ රටාව කියලා. ඉතින් ඇලෙක්සැන්ඩර් ආවා කියලා කියන්නේ. මොකද දැන් කියන්නේ දැන් අපි අර ඇලෙක්සැන්ඩර් ගියයි කියන තැන පාහියන් ගලනේ. පාහියන් ගල කියලා කියන්නේ ඔකට කියන්නේ පෑහියන් ගල කියලා. පෑහියන් ගල කියන්නේ මොකද මිනිස්සු ගියේ කළු ගගායිනේ. පෑහියන් ගල දැන් අයිති වෙන්නේ නැහැ. මම සබරගම ඉදිරිච්ච එකට මම දන්නේ අපේ ගමන් කොහෙද යන්නේ කියලා. සබරගම වැද්දෝ අපි ඉතින් වැද්දාගේ තවදේ මිනිස්සු දෙක කතා කරන්න දෙන්නේ. ඉතින් මම කියන්නේ මේක ඉතින් ඇලෙක්සැන්ඩර් නැග්ගයකට දැන් කියන දනුව. මම ඔය බින්දුවේ අරන් නැති. දනුව කියනවා මේ රත්නපුර ආපාරේ ගියාම මහදින් අපේ නගින්නේ ලොකු දනුව. ඒක පුරුකම් මෙච්චරද නැහැ. ඇලෙක්සැන්ඩර් හයිකර් වැඩසටහන නැගි. ඕකට කවුරු කියලා නෑ කියන්න බෑ. කියන්නේ නැහැ. කියන්න බෑ. History itself is an opinion. History is an opinion by itself. People have to think what they know. Otherwise it's not history. ඉතින් එහෙමනේ දැන් මිනිස්සු කතා කරන්නේ බයයි. ඒ මොකද මතයක් ගොඩනගෙච්චම උත්තර නැහැ කියන්නේ. මම කිසිම මතයකට බය නැහැ. මොකද මගේ ළඟ ඒකට උත්තරයක් තියෙන නිසා. පර්යේෂකගේ වගකීම වෙන්නේ ඒක. පර්යේෂකයා යම්කිසි පර්යේෂණයක් කරන්නේද ඒ පර්යේෂණයට අදාළ සියලුම දේවල් ඔහු සතුව තිබෙන්නට ඕනේ. මොකද ඒ සඳහා පිළිතුරු බඳින්නට ඔහුට යම්කිසි අවස්ථාවල සිදුවීමට හැකි නිසා. මේ සියලු ප්‍රශ්න අතරේ මට හිතෙන්නට පටන් ගන්නවා මේ අපි ඇත්තටම ස්වදේශිකයෝද? එහෙමත් නැත්නම් අපි ස්වදේශිකයෝ. මේක තියෙන මික්ස් එකක් නැත්තේ නෑ. බුදුදහම ආවට පස්සේ මේ විදිය යක්ෂ නාග රාක්ෂ දේව කියන කොටසයි මේ බුදුහාමුදුරුත් එක්ක ආපු කට්ටියයි එහෙම එකහුව වෙලා මේක සිංහලයේ කියලා එකක් ගොඩ නැගුණා. එච්චරයි මොනේ. ඒ සිංහල දීපේ. ඒක තමයි සිංහලය කියලා කියන්නේ. ඒක තමයි සිංහල සංස්කෘතිය කියලා දැන් කියන්නේ. හැබැයි අපිට හෙට සංස්කෘතියක් තිබුණා. දැන් අපි අපේ ඉතිහාසය ගත්තම අපේ උඩරට නැටුම් ගත්තම මොනවද ඒවා තියෙන්නේ? මොකද දැන් හොඳයි මේ රටේ අංගම් කියනවා කියලා තියෙනවා අංගම්. ඔබතුමාට ඒ ගැන විශේෂයෙන් කතා කරන්න. ඔබට කතා කරලා බුදු පරම්පරාවේ නෙවෙයිද? අංගම් කියනවා කියලා කියනවනේ. ඒ අංගම් කියන රටේ මේ රටේ කිසි කෙනෙක් බොහොම සුළු දෙනයි අංගම් දෙක පොඩ්ඩක් කරලා මැඩිදෙලෙක් දන්නේ චීනාදී කරාටේ කුන්ෆු ඒවා විතරයි. මේක කලවම් වෙලා. හැබැයි මෙහෙම අපි එකක් පිළිගන්න ඕනේ. හැම රටකම තිබුණ ආත්ම ආරක්ෂා පදා සටන් කරනවා. මම මේ ළඟදී කම්පියුටර් බලනකොට මම දැක්කා ඇමසන් වනාන්තරේ සටන් කරනවා කියලා. ඒකේ සම්පූර්ණ විදිහට මේ අංගම් අධිකාර. එතකොට කැෂියර්ස්ගේ වාර්ති කරනම මොක්සින් වල අංගම් අධිකාර මේ කොහෙද ගියේ? කොහොමද මුනේ කියන ප්‍රශ්නය. මේ කොහොමද ප්‍රශ්නයක් මේවා? ඉතින් මේවා හොයන්න දෙයි. දැන් අපිට හොයන්න කාලයක් නැහැ. දැන් අනුගානේ මේ ඉන්න දරුවෝ පොත් කියවන්න ඕනේ. මේ දරුවෝ ඉතිහාසය කරන්නේ ඉතිහාසය පැත්තකට දාලා තියෙනවා. අතීතයක් නැති මිනිහාට වර්තමානයේදී අනාගතයේදී නැහැ කියලා මගේ එකම විශ්වාසය. අපි කොහොමද උරුමය නිර්වචනය කරගන්නේ? මේ සියලු දේවල් එක්ක මට ඒ වගේ ගැටලුවක් වෙන එක සාධාරණයි කියලා හිතෙනවා. උරුමය කියන්නේ පොළවෙන් ගන්න එකක් නෙමෙයි. උරුමය කියන්නේ පරණ ඒවා ගොඩනගලා ඒවා කියනවා. උරුමය කියන්නේ අපේ හිතේ කියන එක. අපිට දැන් පරම්පරාවෙන් පරම්පරාවට පැවති වෙන අපේ චාරිත්‍රවාදී. දැන් අපේ දැන් කියමුද කොල් පැත්තේ හැරි. දැන් යාපනයේ චාරිත්‍රයක් තියෙනොත් ඒකත් අපේ උරුමයක්. දකුණ චාරිත්‍රයක් තියෙනවා නම් ඒකත් අපේ උරුමයක්. මේ නැගෙනහිර චාරිත්‍රයක් තියෙනවා නම් ඒකත් අපේ උරුමයක්. උඩරට චාරිත්‍රය මේවා අපේ උරුමයි. මේවා නැවති වෙන්න බෑ. අපිට දැන් කියන්නේ ඒක යාපනයේ. ඉතින් හරි මේ රටේ මේ භූමිය එතකොට රජගොල්ලෝ ඔය ඉරණමඩු ටැංකිය යෝධ වැවෙහෙම හැදුවේ ඒ දෙමළම සිටින්නේ නැහැ. අපිට දෙමළ කියන ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අපි මේ හදාගත්ත එක මේ හදාගත්ත ප්‍රශ්න දැන් උරුදු වල දැන් මිනිස්සුන්ට ලෝකෙටම ගිහිල්ලා අර සිංහල මිනිහා කියන්නේ සිංහල බෞද්ධයා කියන්නේ මහා විනාශකාරී ගිනි කියන පුද්ගලයෙක් කියලා කියනවා. හැබැයි අපිට ගිනි කියන්නේ පත් කරන කවුද කියලා කියන්නේ නැහැ. අපිට කරපු දේ කවුරුත් කියන්නේ. දැන් මෙහෙමයි පොඩකට පිළියෙන් ගන්නවා. පිළියෙන් ගන්න මිනිහා ගැන හිතනවා. පිළියෙන් ගන්න හේතු හොයන මිනිහෙක් නැහැ. නිකම් මිනිහෙන් පිළියෙන් ගන්නේ.
අපිට වැරදුණු තැන එතන. මේ තව බොහෝ දේවල් උරුමය සහ අපේ උරුමය නොසවීමේ කරුණය ගැන අපි කතා කරලා සමගින් සම්බන්ධ වී සිටින්නේ. අපි අපේ උරුමය සොයා යමින් සිටින්නේ. අපි මේ කතා කරමින් හිටියේ අපි මේ උතුර දකුණ නැගෙනහිර සබරගමුව කියලා බෙදලා ඉන්නවා. අපේ උරුමය පුළුවන් ද මෙහෙම බෙදන්නට? බෑ. කිසිම විදිහකින් අපේ උරුමය බෙදන්න බෑ. උරුමය මේ රටේ කොහේ හරි තියෙනවා නම් ඒක අපේ උරුමය. මෙහෙන් මධ්‍යම පළාතෙන් ගලන ගංගාවල උඩට ගිහිල්ලා ඒ වතුර ගන්න ඒ වතුර දෙමළ වතුර නෙමෙයි. ඒ වතුර අපේ වතුර. මේ හැම දෙයක්ම අපේ. මේක මගේ කියලා එකක් නෑ. අර ඉංග්‍රීසි භාෂාවෙන් කියන the most selfish word that you can use is I. So let's begin calling it we. අපි කරනවා අපි. ඉතින් මේක නැහැ. ඇයි මේක නැත්තේ මොකද? දැන් කවුරු හරි මොනවා හරි කිව්වම මේ මිනිස්සු දෙමළේ කියලා. දැන් සමහරක් ඒකේ උරුම කියන. ඉතින් මේක හින්දා අවස්ථාවාදී. ඒ පැතිවලට රිංගන අපිට ගහන්න බලන් ඉන්නවා. ඒකද ඒගොල්ලෝ ඉඩ දෙනවා. ඒකද වෙන්නේ දැන්. බොහෝ විට ඔය එක දේවල් රටේ චෝදනා කරනවානේ ආගම් කරනවා ආගම ආදී එහෙම ඒක ඇති වෙන්නේ. අපි මෙච්චර කල් අපේ හිතේ තිබිච්ච මානසික අපි බුද්ධ ආගමෙන් අපිට ලැබිච්ච කරුණාව මෛත්‍රිය ගොඩ කරගත්ත හින්දා තමයි අවුරුදු 500ක් මේ රටේ පිට රටේ මිනිස්සු කරන්නේ රටේ හිටියේ. ඒගොල්ලෝ ආගම් වියත්තකදී අපේ දුර්වලකම් තිබුණා නැත්තේ නෑ. ඒ වුණාට අපිට අපේ දේවල් ඒ මිනිස්සුන්ට සැලකුවේ ඒ වගේ. ඒ වුණාට අද වෙලා තියෙන්නේ මොකක්ද? දැන් අපි වර්ගවාදයක් පටන් ගන්නවා. ඇයි මේක පටන් ගත්තේ? මේක පටන් ගන්න ඕනේ නෑ. අපි එකට ජීවත් වෙන්නේ. ඒක ගැන කිසිම සමාවක් නෑ. ඒක කරන්න ඕනේ ඒක කළ හැක්කේ ඉතිහාසයෙන් අපේ උරුමය ගැන ඉගෙන ගන්න විතරයි නැතුව මේ ඉස්කෝලෙන් මේ කියන්නේ අපේ උරුමය අපි කොහෙන්ද ආවේ අපි මොකද කරුවේ අපි කොහොමද හැදුනේ අපි කොහොමද හිටියේ දැන් කාපන්දිස රජුගේ ගැන බුදුගාමී රජුරෝ බෙදලා තියෙනවා එයා මහා පියසුල්ලෙක් කියලා ඒ වුණාට කවුද එතකොට දසමහා යෝධය හැදුවේ කවුද විභාග දෙන්නේ කවුද මේ රට පුෂ්ටිමත් කෙරුවේ කවුද කරුවේ ඒවා කරපු ඒ යෝධයාලා තමයි දුරුවලට යුද්ධ ඒ යුද්ධ පිළිවෙල දුරුවල රජුගේ දෙමළ ජාතියට විරුද්ධව නෙමෙයි එලාගේ සොහනට එලා රජතුමාගේ සොහනට ගරු කරන්නට කියලානේ කියනවා ඒ ඉතින් ඒවා කෙරුවේ අපේ මිනිසුන්ගේ ඒ මනුස්සකම තිබුණා අද මේ මනුස්සකම බොහොම දුරට බෑනවා කියලා මට හිතන්න බෑ මොකද්ද මේ මිනිස්සු වෙලා තියෙන්නේ කියලා අපි අතීතයේ දෙස සරලව බලන නිසාද මේ ගැටලුව නෑ අපි අතීතයේ දෙස බලන්නේ නැති එකයි සරලව බලන්නේ නැහැ කොහොම වරන්නේ නැහැ අතීතයේ හරියට බලනවා නම් දැන් මිනිස්සු මෙහෙමයි අපිට ඕන කෙනෙක් කරපු හොඳ දෙයක් ගැන ඒක වෙන විදිහට නිර්වචනයක් කරන්න පුළුවන් ඕනම හොඳ දෙයක් ඒක දැන් අපි දැන් පාරක් හදනවා නම් පාර ගන්න හදනවා නම් හදලා පාරට බරිනවා මේ මිනිස්සු පාරවල් කඩන අපිට යන්න විදියක් නැහැ හැදුවට පස්සේ අපි ඔක්කොම සතුටින් යනවා නේද ඒක කතා කරන්නේ ඉතින් මේක ගොඩනගී අපි ඔක්කොම එක්කව වෙනවා මම එතන ඉන්නේ මම කියන්නේ මම දැන් ඇත්ත වශයෙන්ම මම බීකඩි බොහොම වෙනස් මතයක් දානු කෙනෙක් මීට කලින් ඒ වුණාට මම මේ මතය මට තේරුම් ගියහම මම මේ මතේ වැරදි කියලා මම මේ මතේ වෙනස් කරලා මම මේ මතේ දාවා ඒක මට මතයේ තේරුම් ගියේ කිසිම දෙයකින් නෙමෙයි බුදුදහම ආභාසය බුදුදහම ආභාසය මිසක් මේ මගේ මත වෙනස් වෙන්න කියන කිසිම දෙයක් මට හේතු නේ නැහැ ඒ ධර්මයේ තුල තියෙන ආභාසය තුලින් තමයි බොහෝ වෙනස් පුද්ගලයෙක් මේ වෙනස් පුද්ගලයෙක් වෙනවා දැන් මම ඕනනම් අවුරුදු 2ක් හරි 3ක් හරි හැබැයි මමත් ඔබ කියන විදිහට අන්තවාදී කණ්ඩායමකට ඒ කාලේ කවුරුලා හිටපු කෙනෙක්. ඒකට ආගමික කියවීමකින් ඉතිහාසය කියවා ගැනීම කොයි වගේ? ඔබතුමා එතන ඉන්නකොට එතනදී අපි හිතමු යම් කිසි අගතියක් වුණා. එහෙනම් ආගමික කියවීමකින් ඉතිහාසය කියවා ගන්නට උත්සාහ කිරීමද? නෑ ආගමික ඉතිහාසයක් හදාගන්න ඕනේ. ඉතිහාසය හදාගන්නකොට තමුන්ට තේරෙනවා මේක මොකක්ද කියලා. අපි ආගමික කියවන නොතිබුණු හින්දායි අගතියේදී. ආගමික කියවීමක් හරියට තිබුණා නම් ධර්මයේ වටහා ගන්නවා කියන්නේ මල් පූජා කරන එක නෙමෙයි. ධර්මයේ වටහා ගන්නවා කියන්නේ පහම්පත්තු කරන එක නෙමෙයි. ප්‍රඥාව මනෝපුප්පං ගමා ධම්මා මනෝසෙට්ටා මනෝපය. එතනයි එතනයි අපි එතනට අවිල නැහැ. අපේ නිවන් දකින්න හදන්නේ පහම් පූජා කරලා. එක්ක දාන දීලා. නෑ කිසි දෙයකින් නිවන් ලබන්න බෑ. මේ ධර්මයේ අවබෝධ වෙච්චම ඔක්කොම ඒවා අවබෝධ වෙනවා. ධර්මයේ අවබෝධ කරගන්න ඕනේ. එතන ඉතින් මිනිසුන් කරන්නේ සියලුම ආගමික දේවල් වල හරයනේ. ඔව්. නෑ මෙහෙමයි.
කිසිම ධර්මයක් සමාවෙන්න මම මෙහෙම කියනවට කිසිම ධර්මයක් නරකක් දේශනා කරලා නැහැ. කිසිම ධර්මයක් පරම සත්‍ය දේශනා කරලා නැහැ බුදුදහම. අදේ ඔප්පුවෙන් පවතින විශ්වයම පිළිගන්නා තැනකටපත් වෙලා තියෙනවා. විශ්වය අපි දකිනවා යුරෝපය දැන් අපේ දේශීය ආගම් සොයාගෙන දේශීයත්වය සොයාගෙන පෙරදිගට එන්නට පටන් ගන්නවා. දැන් මේ හරියට එනවා භාවනා කරන්න ඒගොල්ලෝ දන්නවා. මෙතනයි තියෙන්නේ මෙතන තමයි සතුට තියෙන්නේ. දැන් අපි කියනවා මිනිසුන්ට සතුට වෙන්න කන්න බොන්න අඳින්න ඔක්කොම ඒ මිනිසුන්ට ඔක්කොම තියෙන්නේ ඒ බාහන මෙතනට එනවා. මොකද එතන නෙමෙයි සතුට තියෙන්නේ. contentment doesn't begin there. Contentment begins at home. If you can live with 1 glass of water for a day, that is contentment. Instead of 1 bottle of whiskey. මේක මහා පුදුම ධර්මයක්. මේ ධර්මයයි මේ රටයි මේක මේ ජීවිතේ අපි කවුරු ඔක්කොම බොහෝම කල්යාණ මිත්‍ර දරුවෝ. ඒකයි අපි මේ රටේ ඒකෙන් අපිට ධර්මයේ අනුගාමනය ඇහෙනවා. හොඳයි මම ඇරස් කාලේ ඉදුණා නම් මට ධර්මය ඇහෙයිද? මේ සියලු කතන්දරත් එක්ක මේ අපි කියනවා බටහිරින් පෙරදිගට එනවා කියලා. හැබැයි මේ බටහිරින් පෙරදිගට ඥානය හොයාගෙන එද්දී මේ බටහිර අය ලියනවානේ ඕම් ඥානය අවබෝධ කර ගැනීම සඳහා පොඩි තමන් උපයෝගී කරගත්තේ මොනවද කියලා. ඒව පරිවර්තනය කරලා නැවතත් අපේ පෙරදිග අය හදාගන්නට පටන් ගන්නවා. මේ බුගාත්ම ගුණේ මේ ඉතිහාසය නැවත ලියන්න පටන් ගත්තා. මේ ඉතිහාසය නැවත ලියන්න පටන් ගත්තා. මේ ඉතිහාසය නැවත ලියන්න පටන් ගත්තා. ඒ කියන්නේ තුවක්වෙන් ආසියාවේ බලය අල්ලගත්ත හැම රාජ්‍යයක්ම මේ රාජ්‍යවලට ආපුවම මේ රටවල තිබෙන දියුණුව දැකලා මේ මිනිස්සු පුදුමයටපත් වුණා. එනිසා කරගන්න දෙයක් නැතුව ගිය මේවා ආණ්ඩු කරන්නේ කොහොමද කියලා. ඒකට හැදුවා රාජකීය ආසියාතික සංගමය කියලා එකක්. ඒක හදලා හැම රටකටම ඉතිහාසයක් ලියුවා. දැන් අපේ ඉතිහාසයේ හැටියට කොලම්බස්නේ කොලම්බස්නේ ඇමරිකාව මේවට කියලා තියෙන්නේ. ඒ වුණාට පීරු රාජධානියේ තියෙනවා රාමසීත උත්සවයේ හැම අවුරුද්දකම පෙරහැර. ඒක කොහොමද හැදෙන්නේ? ඒකට බොලිවියාවේ ක්‍රිටිකාරවල පොතේ බොලිවියාවේ ක්‍රිටිකා විලාසවල තියෙනවා වීරෝ කොටගේ ස්ටැචු එකක්. ඒක හරියට පරාක්‍රම බහුරජ්‍ය වගේ ස්ටැචු එකක්. පරාක්‍රම බහුර කුලසිරිසිවලයා. දැන් මම අහුව එක අපේ හෙරිටේජ් එකේ ගුරුමයන් සම්බන්ධ හිටපු ලොකු කෙනෙක්ගේ මේකේ ඔළුවේ ගහලා කියනවා කුල 7 කියලා. ඇයි මේක කුලසිරිසිවලයා කියලා කියන්නේ නැති කියලා. නෑ පොළොන්නරුව අකුරන්නේ. මම ගෝ ඔබතුමා දන්නවද මේ අපේ කිසිම රජ කෙනෙක් තමුන් හදපු දයාගබත් ළඟ තමුන්ගේ ස්ටැචු එක තිබ්බ නෑ කියලා. එතකොට මේ ගලක් වෙනස්නේ. මේ ගලක් වෙනස්. ඔබතුමා දන්නවද මේ කුලසිරිසි පොළොන්නරුවේ පරාක්‍රම බහුර රජුන තමයි මේක කුලසිරිසි කියලා ගැහුවේ. හේතුව එතුමා මේ කුලසිරිසිවරයාගේ මේ පිරිනුව අරගෙන ආව ගඟ මැද්දේ තිබිලා. ඒක තමයි එතුමාගේ ඔසුය. ඒ ඔසුය නම් මෙතෙන්ට ගෙනා. ඒක හින්දාගේ මෙතෙන්ට ගෙනාවා. කතා කරන්නේ කතා කරන්න දෙයක් නැහැ. දැන් අපේ පොත්තක කුලසිරිසිවරයා කියන නිසා අපේ පොළොන්නරුවක් කියන එක නෑනේ පුරාණ බන්ධව. ඇයි මේ අපේ තියෙන දේ මිනිසුන්ට කියන්න බෑ. මේක මහා පුදුම රටක්. කිසිම දෙයක් මේ රටේ මම දකින්නේ හොඳ කොටාසියක් තියෙනවා. හැබැයි බලය නෑ තමුන්ට වමනාදී ක්‍රියාත්මක කරන්න. දැන් කැනින් වගේක් කරනවා වෙන පළාත්වල මට ඒක දිනනවා. පුළුවන් තරම් කොටින්ම කියනවා නම් මම හිතන්නේ ඉතිහාසය හරියට හදාරනවා නම් මොහෙන්ජදාරෝ හරප්පාවලට පරමාණු බෝම්බ ගැම්මේ රාවණ රජු. මොහෙන්ජදාරෝ හරප්පාවල තමයි හොයාගෙන තියෙන්නේ. එකට කියන්නේ මොකද්ද? රේඩියෝ ඇක්ටිව් කාබනික කියන්නේ ඇටොමික් එනර්ජි තියෙන කෙමිකල්. ඒක හොයාගෙන තියෙන්නේ. ඒව හොයන්නේ මොහෙන්ජදාරෝ හරප්පාවල. ඒක කොහොමද ඒක මුනේ? ඒක රාම මොකද 1946 අගෝස්තු 5 වෙනිදා ජපානයේ බෝම්බ දැම්මම මුළු ලෝකෙම පුදුමයක් වුණා. මොකද්ද මේ මුනේ කියන්නේ? ඒක රාමායනේ විස්තර කළා. ඒ රාමායනේ විස්තර කරන්නේ හොයාගෙන ගියාම තමයි මේගොල්ලෝ කියන්නේ මොකද්ද මේ මුනේ කියන්නේ.
මේවා මේ අපේ ඉතිහාසයේ තිබිච්ච දේවල්. අපිට තරම් ප්‍රෞಢ ඉතිහාසයක් තියෙනවා. දැන් අපි සුද්දා අපි කියවාගෙන නැහැ මේක. නෑ කියවන්නේ නෑ. අපිට අපේ මනසට අර සුද්දෝ වගේ අපේ ඔක්කොම අපේ ඔක්කොම දේවල් යට කරගෙන යන්නට බලන්න. අපිට එහෙම දෙයක් තිබුණේ නෑ. අපිට ප්ලේන්ස් තිබුණේ නෑ. අපිට කිසි දෙයක් තිබුණේ නෑ. විල්බර් රයිට් ඉස්සරහින් අපිට ප්ලේන්ස් තිබුණේ. දඩුමොනර. ඉතින් ඒ දඩුමොනර ගැන කතා කරන්නේ නැතුව තමයි අර දේවල් ගැන කතා කරන්නේ. දඩුමොනර තිබුණේ මෙහෙ නෙමෙයි දඩුමොනර ගැන මෙහෙ තියෙන කැටේ මේ මියන්මාර් වල හැමතැනම තියෙනවා ඒ වගේ. ඉතින් මොන නොතිබුණා නම් ඔහොම කැටයන් හදයි. ඉතින් මට මේ ළඟදී මම කාලයක් ටූරිස්ට් බෝඩ් එකේ රාමායන සෙක්ෂන් එකේ චෙයාර්මන්ලා හිටියා. රාමායන රිසර්ච් සෙන්ටර් එකේ. ටූරිස්ට් බෝඩ් එකේ ඇඳ සිංගල් මිනිස්සු යක්කු වගේ. දත් මෙහෙම දාලා. පස්සේ මට මල්වත්තේ හිටපු නායක හාමුදුරුවෝ අපවත් විදාල අවුත් කන්නේ පස්සේ හාමුදුරුවෝ මම කතා කරලා ඇහුවා. මොකද මේ කොරලා තියෙන්නේ කියලා. මම හරිනේ හාමුදුරුවනේ. මෙහෙම දත් කියන කන්නේ එළවලු මිසක් මස් කන්නේ නැහැ. මස් කන්නේ උන්ට මොන මේවා දත් කියලා මම ටූරිස්ට් බෝඩ් එකේ පිටරට ඔක්කොත් ඒක කිව්වා. අපි යක්ෂ වංශිකයෝ මිසක් ගෝත්‍රිකයෝ මිසක් අපි මේ යක්ෂයෝ නෙමෙයි. ගෝත්‍රික විතරයි. ඒකට දැන් මේ හනුමාන් කියන්නේ ගෝත්‍රිකයෙක් මිසක් මඳුරෙක් නෙමෙයි. ඉතින් මේ ගොඩක් තියෙන මේවා අපි හොයාගෙන නැහැ. අපි හොයන්න ඕනේ. මේවා රජයෙන් පත් කරලා මිනිසුන්ට ඒවට පහසුකම් දීලා කරන්න ඕනේ. මේක ඉතින් මගේ අතේ සල්ලි දිනනවා නම් මං කරනවා නැත්නම් නිකන් මට පිස්සු අදින්න මම මේක නැවැත්ති. ඔබතුමා උපග්‍රන්ථයක් සඳහන් කරනවා මේ කෘතියේම මේ ශ්‍රීපාදයේ ආශ්චර්ය ගැන. ඒක නම් කතා නොකර අපිට මේ වැඩසටහන නිමා කරන්නට බෑ. ඔව්. මොකද්ද ශ්‍රීපාදයේ ආශ්චර්ය ගැන ඔබතුමා උපග්‍රන්ථයේ සඳහන් කරන කරුණු ගැන අපේ ප්‍රේක්ෂක අවධානය යොමු කරමු. ඔව් ඒ කියන්නේ ශ්‍රීපාදයේ ඉදම කිව්වේ ශ්‍රීපාදයේ නැග්ගන ශ්‍රීපාදයේ පුදුම ශ්‍රීපාදයේ කැටි අපිට මේ පින්තූර පෙන්වන්න පුළුවන් ඔබතුමා විස්තර කරන අතරතුරේ ශ්‍රීපාදයේ තිබෙන විශේෂත්වය ගැන සහ ඔබතුමා ඒ වෙනුවෙන් මේ වෙනම පරිච්ඡේදයක් උපග්‍රන්ථයක් සඳහන් කර තිබෙනවා. මේ තියෙන්නේ මහා ඇලෙක්සැන්ඩර් රජු ක්‍රිස්තු පූර්ව 323 සිට 324 දී ශ්‍රීපාදයේ වන්දනා කළ වගයි කියලා. මේ ඡායාරූප සඳහන් වෙනවා මේ කෘතියේ. මේ උපග්‍රන්ථයේ මේ තරම් මෙවැනි පදේශනයකට යොමු කරන්න සිදුවේ. ඒක හැටතර ශ්‍රීපාදයේ ගැන මට ඕනකම තිබුණා මේ රටේ. ශ්‍රීපාදයේ කිලෝමීටර් 15ක් පේනවා මූද මැද්දට. ඇලෙක්සැන්ඩර් රජුගේ ඉන්දියාවේ යුද්ධ පරාද වෙලා මෙහාට එනකොට මේක දැකලා අහුව මොකද්ද මේක? ඒක වගේනේ පේන්නේ. ඉතින් ඒක පිළිච්චම ඒකට. ඊට පස්සේ ඇලෙක්සැන්ඩර් රජු නැග්ග පිට අනිත් පිට පෙරලන්න ඕන කොටන. ඒක තියෙන දඟවැල්. ඔය තියෙන්නේ එහා පැත්තේ කොනේ. ශ්‍රීපාදයේ ඇලෙක්සැන්ඩර් රජු හදපු දඟවැල්. ලෝකේ ඉඳන් ඇලෙක්සැන්ඩර් රජු නගින්නයි ඕක ඇන්නේ. මේක තියෙන අරාබි ඉතිහාසෙ. මේක මේ රටේ ඉතිහාසෙ නෑ. ඉතින් මට අර මේ රටේ මම සබරගමුවේ මිනිහෙක් ඉතින් මට සබරගමුව ගැන යමක් කරන්න ඕනකම තිබුණ ඇත්තවත් ඒකයි. ඇත්තටම මේ කරුණු වගේම බොහෝ කරුණු මේ සඳහන් මෙහි තිබෙනවා පක්ෂී වර්ග, මල් වර්ග, ආවේනික ශාක මේ සියල්ල ගැනම ඉතා කදිම විවරණයක් සහ ඒවා ලංකාවට ආවේනික වෙන්නේ මොකද? ලංකාවේ තියෙන විශේෂත්වය කුමක්ද වැනි කාරණා බොහෝමයක් මේ කෘතියත් මේ සාකච්ඡාවේ තිබුණා. අපි ඔබට ආරාධනා කරනවා ලේඛක වතලොත් සමගින් මේ අපේ උරුමයයි කියන මේ කෘතිය කියවා ගන්නට කියලා. මේ කෘතිය ඔබේ අතීතය ගැන ඔබට නැවත සිතන්නට පොළඹවාවි. අපේ අතීතය ගැන අපට ආඩම්බරයක් දැනෙන්නට සලස්වාවි. ඉතින් ලේඛක වතලොතින් අප සමුගෙන යන්නටයි සූදානම් වන්නේ. අපි එතුමාගේම මේ ඉංග්‍රීසි කෘතිය මේ කෘති දෙකම නැగిලා ප්‍රකාශනයක් විදිහට මේ පොත් ප්‍රදර්ශන භූමියේදීම ඔබට මිලදී ගන්නට පුළුවන්. ඇත්තටම මේ පොත් කියවුවොත් ඔබට ඔබේ අතීත උරුමය ගැන කවුදත්වයක් ඒ වගේම ආඩම්බරයක් ඇති වෙන එක ගැන සැකයක් නැහැ. ඉතින් අපි ඔබතුමාට සමුදෙනවා ආයුබෝවන් මෙවැනි ඉතිහාසයක් අපට නැවතත් කියවන්නට ඉඩ සලස්වා දීම ගැන. නැවත වාරයක් අපි ලේඛක වතගොත් සමගින් සම්බන්ධ වෙනවා. පොත් ප්‍රදර්ශනය සජීවීව ඔබට ඉදිරිපත් කරන ඉවෙන්ට් TV නාලිකාව ඔස්සේ සුබ දවසක්.